පස්සේ අපි අදින කරන්න යන්නේ යෝෂුවාගේ පොතේ පස්වෙනි පරීක්ෂණයේදී 1:15 දක්වා. මේ අධ්‍යයනයට අපි ලබා දීපෙන මාතෘකාව තමයි ආත්මික සටනට මුහුණ දීම. ඒත් වශයෙන් මේ ධර්මාත්ම වැදගත් මාතෘකාවක් වෙනවා. සමහර වෙලාවට මගේ මුල් පිළිවෙන වචන ඔබට අසන්න ප්‍රමාණය අමාරු වේවි. මොකද හිතුණු අපි දෙවියන් වහන්සේගේ දරුකමට පැමිණ දේව ධර්මණයට මේ ලෝකයේ විසෙන අතර සැබවින්ම අපේ ජීවිතාන්තය දක්වා අපි යෙදී සිටින්නේ ආත්මික සටනකයි. අපි දේව දරුකමට ඇතුළු වුණ අවශ්‍යම මේ මොහොතේ පරණ අනිවාර්යයෙන්ම ආලෝකයේ රාජ්‍ය බැඳුණා අපි අන්ධකාර රාජ්‍ය බලධාරීන්ට විරුද්ධව සටනක යෙදෙන්න වෙනවා. ඒ නිසා අපි කරන අධ්‍යයනය ඉතාමත් වැදගත් අධ්‍යයනයක්. බොහෝ දේවල් දන්නා වූ දේවල් නමුත් මනුෂ්‍යත්වයේ මානසික ඔබට යමක් පෙන්වන්න කියලා ජීවිතේ. එක එක්කෙනාට ටික දේවල් පෙන්වනවා. ඒ නිසා ආරම්භ කරමු යෝෂුවා 5:1-2 ඔබට කියවමින් අපි මේ අධ්‍යයනය විසඳනවා. ඊශ්වර පුත්‍රයන් මෙතර වෙනතුරු ස්වාමීන් වහන්සේ වුන් ඉදිරියෙන් යෝර්දාන් ජලය හිඳවා දැමූ බව යෝර්දාන්ට මෙතර බස්නාහිර සිටි අමෝරිවරුන් කියලා පරිපදේ කියනවා. දෙවනි පදේ ඒ කාලේ ස්වාමීන් වහන්සේ ගල්පිනියා සාදාගෙන දෙවනි වර ඊශ්‍රායල් පුත්‍රයන් චර්මච්ඡේදය කරපැන්නේ යෝෂුවාට කීසේක. යෝෂුවා ගල්පිනියා සාදා චර්මාග්‍ර කන්දේදී ඊශ්‍රායල් පුත්‍රයන් චර්මච්ඡේදය කළේය. මොහොතක් ඔබට මේ පසුබිම සිහිපත් කළොත් අපි දකිනවා ඊශ්‍රායල් සෙනඟ මිශ්‍ර දේශයේ වහල්කමින් පෙළෙනවා. ඕන් දෙවියන් වහන්සේට මුරගසනවා. දෙවියන් වහන්සේ මෝසස්ව නැගිටවනවා. දෙවියන් වහන්සේ මෝසස්ගේ නායකත්වයේ යටතේ ඊශ්‍රායල් සෙනඟ ඒ මිශ්‍රයේ වහල්කම මුදවා ගන්නවා. ඒ මුළු මහත් සෙනඟ ඔවුන්ගේ ඒ ගවයන් බැටල් වන් ඒ ගව සම්පත සමග දෙවියන් වහන්සේ මේ පොරොන්දු දේශය ගමන ආරම්භ කරනවා. රතු මුද හරහාතු දෙලෑ කරමින්. නමුත් කුමක්ද වෙන්නේ? වැඩි කාල යන්නේ ඉස්සෙල්ලා මේ සෙනඟ කම්පුඩරන පටන් ගන්නවා. කෙසේ හෝ වේවා අපි දකිනවා දෙවියන් වහන්සේ උණු ගේනවා. ඔවුන් යෝර්දාන ගාන්තරට ගේනවා. දෙවියන් වහන්සේ උණ යෝර්දාන ගාන්තරට ගෙනෙන්නේ. ඒත් වශයෙන්ම අපි හිතනවා ඒ වහන්සේ වැරදිලාද? ගඟ උතුරන කාලේ ගම් වතුර කාලේ වහන්සේ උන් මෙතනට ගියේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මහ පුදුම හාස්කම්කින් යෝර්දාන් ගඟේ වතුර එක ගොඩකට එක පැත්තකින් ඉස්සරෙන්ට අනිත් පැත්තෙන් ගලාගෙන පහතට වසින්ට නැත්තම් ගම් වතුර ඩෑමයක් නැතුව එක ස්ථානයේ කෙලින් හිටවන්න උන්වහන්සේ සලස්සමින් අපි හිතන්නේ වැඩි බුදුම හාස්කමක් කරමින් වියලි බිමක් පිට මේ සෙනඟ පොරොන්දු දේශයට ඇතුල් කරනවා. ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වුණ විගස සියලු දෙනා උණ ගිය විගස ඒ යුසුම් පෙට්ටිය ඔස්වාන්සියා වූ ඒ පූජකවරුන් ඒ කොට වෙනවා. ඒ මොහොතේදීම ගඟ ගලන්න පටන් ගන්නවා. ගඟ ආයෙත් ඉවුරු උතුරා ගලන්න පටන් ගන්නවා. දැන් මොහොතක් ඉඳලා බලන්න තාත්තේ. ඊශ්‍රායල් දේශයේ ඊශ්‍රායල් සෙනඟ පොරොන්දු දේශයට පාතාවල තිබෙන්නේ. ඔවුන් හිටියේ පාපයට වහල් වෙන නැත්තම් වහල්කමේ මිශ්‍රේ වහල්කමේ නැත්නම් අපි හිතේ වගේමයි පාපයට වහල් වෙලා ඉන්නේ. දැන් මේ සියලු ජනතාව දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟ දැන් පොරොන්දු දේශයට පාතාවල උන්වහන්සේ මා හාස්කමකින් ක්‍රියා කරනවායි. නමුත් ඒ සමගම මේ යෝර්දාන් ගඟ ආයේ ඉවුරු උතුරලා ගලන්න පටන් ගන්න සමාරයි. දැන් ඒක මේ සෙනඟ ආපහු යන්න ක්‍රමයක් නෑ, විදියක් නෑ, අවස්ථාවක් නෑ. ඒ වගේම අපි කවුරු දන්නවා ඔවුන් ඉදිරියේ තිබුණා යෙරිකෝවේ බලකොටු. දෙවියන්වා දැන් ඔවුන්ට තිබෙනවා සටනක්.
මොකද මේ සටන? මේ පොරොන්දු දේශය අත්පත් කරගන්න. පොරොන්දු දේශය අත්පත් කරාන්ට ඔවුන්ට තිබුණා මහා මාරාන්තික සටනකදී. අපි කියවලා තියෙනවා. අපි දන්නවා මේ දේශයේ අමෝරිවරු, ජෙබුසිවරු, ඒ නොයෙකා හිත්තිවරු මේ මහා බලවත් එමගේ අනාග්ගේ පුත්‍රයන් යෝධයෝ හිටිය බව මේ වචනේ ප්‍රවේශන අතර මේ සියලු ජාතීන්ව කන්නා දාලා මේ පොරොන්දු දේශය හිමි කර ගැනීමේ අවස්ථාව ඉදිරියේ තිබෙන අතර ඕන එහෙම කරන්න අපෝසත් වුණා නම් නිශ්චිත වශයෙන්ම ඒ දේශයේ වැසෙන් උන් නැස් කළා දානවා. එම නිසා ඕන් දැන් සිටි මහා සත්නක ඉදිරියේ. දෙව දරුවෝ මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. මේ ක්‍රිස්තියානි අපිට දෙවියන් වහන්සේ උන්වහන්සේ දරුවමට කැඳවන. උන්වහන්සේ අපිට මේ පොරොන්දු දේශය උරුම කර ගැනීමේ අවස්ථාව අපිට ලබා දී තිබෙනවා. දෙව දරුවන්ට හිටියට අහිමි. ඒක අපිට අයිති. නමුත් ඒකේ බලය පවරා ගැනීම යක්ෂයව පරාජය කරන කේනාව සොර සතුරන් පළවා හැරීමේ උන්වහන්සේගේ ආශිර්වාද වලට ඇතුල් වීම තමයි සෑම කිතුණු කුසින්න කළ යුත්තේ. නමුත් අපි දන්නවා මොකද වෙන්නේ අපේ ජීවිතවල කියලා. බොහෝ වෙලාවට කිතුණුවන් ඕන් ඇත වශයෙන්ම දෙවියන් වහන්සේගේ ජීවිතය කැපකලා ඉපදුණු බොහෝ සෑහීමකටපත් වෙනවා. හරි දැන් මම දන්නවා මුචලම දැනන්නේ දැන් මම ස්වාමීන් වහන්සේව දන්නවා. අනේ මම හරි ආශිර්වාදයක් කෙනෙක් ඕනේ පල්ලියට විතර යනවා. එහෙම දෙයක් කරනවා. චාරිත්‍ර වාක්‍යම දෙයක් කරනවා. නමුත් බොහෝ වෙලාවට අපගේ ජීවිතේ මේ සොර සතුරන්ට ක්‍රියාත්මක වෙන්න අපි දැනෙනවා. ඒ ක්‍රියාත්මක වීම හේතුවෙන් කිතුණුවා ජයග්‍රාහක කිතුණු ජීවිතයක් ගත කරන්න බොහෝ විට අපොසත් වෙනවා. ඒක මම හිතාමත්ව වැදගත් අධ්‍යයනයක් කියලා. දැන් මේ ඊශ්‍රායල් සෙනග හිතේ මේ අවදීමේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ උන්ට කියලා තිබුණේ මොකද්ද? ඔවුන් කිව්වේ මේ සියලුම ජාතීන් සෑම කෙනෙක්ම විනාශ කළා. එක්කෙනෙක් දුරු ගන්නවා. මොකද අපිට කියන්නේ ඔබගේ ජීවිතේ සුළුපව සාමාන්‍ය ඉච්ඡර බාහිර නැතිපව ඒ වගේ ඉත පති බාහිර ඇති දරුණු පාප. ඒ අන්දමට තිබෙන බවට අප සිත අක්ෂිදාන කුල ගන්න අතර දෙවියන් වහන්සේගේ වචනය අපිට කියන්නේ. සැබවින් ජනනාගේ වචනේ කියන පාප අපිට තේරුම් ගන්න සමහර තමන්ව දරුණු බැබ්බැහි වෙලා හිතා ගන්න බැරි තරම් ක්‍රූර කමට පාපයට අසුනව මිනිස්සු ඒ වගේම හැම මිනිහෙක්ම දැන කරනවා වගේ නොදැන හැමදාම පව කරනවා. අපි පුරුදුලා ඉන්නවා අපි දන්නවා පොඩු බෞද්ධයෝ මේ වචන ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ එදා ඉස්රායල් රාජ්‍යයට කිව්වේ මේ සෑම දෙයක් විනාශ කරන්න. උන්වහන්සේ අද අපිට කියන්නේ මේ මානසික සටනේ මේ කිතුණු ගමනේ යෙදෙනව අපි අපගේ ජීවිතේ ඒ කුඩාම කියලා හිතනවා පාපයෙන් පවා අපි ජය ගන්න තිබෙනවා. ඒක සුළු පාපයක් කියලා අපගේ ජීවිතේ අපි ඉඩහරිනවා නම් අපි නිතාමත් මානසිකයි. අපි තවදුරටත් අධ්‍යයනය කරගෙන යද්දී දෙවියන් වහන්සේ අපිට පෙන්නනවා. දැන් ප්‍රේමීය සහෝදර සහෝදරි අපි බලමු එහෙනම් දෙවියන් වහන්සේ මේ සටනට මේ සෙනගව සූදානම් කරේ කොහොමද කියලා. මොකද දෙවියන් පොරොන්දු වුණා ආරම්භයේදී පොරොන්දු වුණා යෝෂුවා පුතේ පරිවය අපි දකිනවා උන්වහන්සේ පොරොන්දු වෙනවා නුඹලා නැත්නම් නුඹ යෝෂුවාට කියනවා අඩිය නුඹලා අඩිය තබන්නා වූ සෑම ස්ථානයම මම උඹට කියලා හරයි. තුමේ පාදේ ඔව් නුඹලා ඊශ්‍රායල් සෙනග යම් ස්ථානයක අඩිය තබනවාද? ඒක මම කියලාමයි. දැන් පොරොන්දු දේශේ ඔය යන්න තැන් මම ඡය දෙනවා. දෙවියන්. නමුත් ඒ සටනට සූදානම් වීම අවශ්‍ය වෙලා තිබුණා. මෙන්න අපි හිතන්නේ නැති මහා පුදුමාකාර උපදේශ මඟ පෙන්වීම මේ සක්න උදෙසා සූදානම් වීම උදෙසා දෙවියන් වහන්සේ යෝෂුවාට පවසනවා. දැන් වරක් මම යෝෂුවා පහේ දෙක කියන ඒ කාලේ ස්වාමීන් වහන්සේ ගල්පියා සාදාගෙන දෙවන වර ඊශ්‍රායල් පුත්‍රයන් චර්මචේදිය කරපැන්නයි යෝෂුවාට කිසේක. ප්‍රේමී සහෝදර සහෝදරි
මිශ්‍ර දේශයෙන් පිටත් වුණා වූ ඊශ්‍රායල් පුත්‍රයෝ සියලුම දෙනාම චර්මචීර්ණය ලැබු කළාය. නමුත් මිශ්‍ර දේශයෙන් ඒ කාන්තාරයට ඇතුළු වෙලා මේ පොරොන්දු දේශයේ ගමන ආරම්භ කිරීමේදී නොඑක ආකාර බාධා ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන අවස්ථාවේදී දේව බලය අද්දැක්ුණා වූ රතු මුහුද දෙබෑවීම දැක තිබුණා වූ මේ සෙනඟ දෙවියන් වහන්සේ විරුද්ධව කොඳුරන්න පටන් ගන්නවා. මෝසෙස්ට විරුද්ධව කොඳුරන්න පටන් ගන්නවා. මොවුන් කොඳුරනවා, මොවුන් කොඳුරනවා, උන්වහන්සේට අකීකරු වෙන්න එක නොඑක් දේවල් හිතන්න බැරි තරම් අපහාසිත අන්දමින් දෙවියන් වහන්සේ විරුද්ධව කතා කරනවා. දේවදරුවෝ අන්තිම දෙවියන් වහන්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන උන්වහන්සේ දැඩි තීරණයක් ගන්නවා. උන්වහන්සේ අවුරුදු 20 පිට වෙද්දී අවුරුදු 20ට ඉහළ නැත්නම් යුදකාරයන් යුද හමුදාවට වැදෙන්න නැත්නම් යුදකාරයන්ට පැටි වුණා වූ සෑම කෙනෙක්ම මැරෙන්නකම් නැසී යනකම් මේ සෙනගට මේ කාන්තාරේ සැරිසරන්න සලස්වනවා. ඔවුන් කියන ද්විතීය කතාවේ 2:14 සහ 15 යුදකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන් වහන්සේ ඔවුන්ට දිවුල ලෙස සෙනග අතරින් නැතිව යනතුරු ගතුණු කාලය 38 අවුරුද්දක්. ස්වාමීන් වහන්සේ දිවුලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා සහතික වශයෙන්ම මේ කෙනෙක්වත් පොරොන්දු දේශයට ඇතුළු වෙන්නේ නැහැ. ඔවුන් නැතිවන තුරුම සෙනග අතරින් ඔවුන් විනාශ කරන පිණිස ස්වාමීන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේය. පොඩ්ඩක් හිතලා බලන්න. ඒත් වශයෙන් ඊයේ රාත්‍රියේ අපේ සභාවේ මේ උගන්වන්නේ එක පාඩම දෙවනවා මට කලින් කතා කළා මේ ගැන. මම කලින් නොසිතන වචන වලින් මොකද පුටේ වුණා වෙන අවස්ථාවේදී. දෙවියන් වහන්සේ මම සූදානම් වෙලා මේ අධ්‍යයනයේ මම පොතක් හැටියට ලියලා අමාරයි. නමුත් මේ උගන්වන අවස්ථාවේ මට මම කලින් කතා කළා මේක. ස්වාමීන් වහන්සේ ඔවුන් විනාශ කරන පිණිස ස්වාමීන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේ කියන වචනේ මට ගල් ගෙඩින් ගන්නවා වගේ ඒ වගේ ලැබුණා. මේ සාරේ සහෝදරි ඔබ හිතන්න. ඔබ සවන් දෙන ඔබ හිතුවේ නිසා. ඔබ සවන් දෙන්නේ දෙවියන් වහන්සේගේ විශ්වාස කරන නිසා. ඔබ සවන් දෙන්නේ ඔබ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී මෞංකාරෝ ඔබට ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේව විශ්වාස කරන නිසා. සවන් දෙන්නා ඔබ මම විශ්වාස කරනවා ඔබ තේරුම් ගන්නවා උන්වහන්සේ බොරු කියන්නේ නැති දෙවියන් වහන්සේ කියලා. ඒ බොරු කියන දෙවියන්ගේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ඔබ සහ මා වෙනුවෙන් ජීවිතේ පූජා කරන තරම් අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඒ ප්‍රේමය නිසා ඒ පාපයේ මිලේ උන්වහන්සේගේ පුත්‍රයා වගේ වල උන්වහන්සේ අපව ගැලවීම දීලා තිනවා. ඒ වගේම ඉඳා යේසුස් වහන්සේ මේ මිශ්‍ර දෙවියන් වහන්සේ මිශ්‍ර දේශයේ පහළ කමින් මේ සෙනඟ මුදවා ගත්තා. හැම පවුලක් නිසාම බැටළුවෙක් පූජා කරන්න ලැබුණා. කුරුසියේ හැඩයට ඒ ලේ උල්වස්සේ ගහන්න දෙන්නා ගසන්නේ දෙන්නා. නමුත් මේ දෙවියන් වහන්සේ කියනවා ඔවුන් සෑම දෙනෙක්ම යුදකාරයන් වූ සෑම කෙනෙක්ම විනාශ වෙන කඳුළු ස්වාමීන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරා කියලා දරුවා. අද අපි හැමෝම ඉන්නේ මේ ස්ථානයේද? මොකද අපි බලන්න අපි දේව දරුවකම ඇතුළේ ඉන්නා වූ අපි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස නොකරමින් උන්වහන්සේ විරුද්ධව කොඳුරමින් උන්වහන්සේට විරුද්ධව කැරලි ගසමින් උන්වහන්සේට නොයෙක් මේ වචනේ විකෘති කරමින් මේ වචනේ අපිට ඕන විදිහට හරව ගනිමින් අපි ක්‍රියා කරනවාද? මේ බලන්න වැරද්ද මොකද්ද? ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස නොකරමින් ක්‍රියෙන් පැනියෙන්
උතුරන්නා වූ දේශයක් පුරුදුනා දෙවියන් වහන්සේට විරුද්ධව චෝදනා කළාද? උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව දැඩිසිතියා කළා. ඒ නිසා මම විතර ඉතාම ආදරෙන් තමක යටහත් ඔබට අනුතුරු ඇඟවීමක් කරන්න කැමති මගේ සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේට විරුද්ධව ඔබ පොළඹවන්න. දෙවියන් වහන්සේට විරුද්ධව අවිශ්වාසවන්ත වචන, ඍණාත්මක වචන, උන්වහන්සේ ඇයි මෙහෙම කළේ කියලා, ඇයි උන්වහන්සේ මටම මෙහෙම කරන්නේ කියලා වනි වචන අපගේ සිත්වලට ඇතුල් කරන්න යක්ෂ හරි කැමති. දේවදරුවෝ බොහෝ සමාන අපි වා කරනා වත ජනවාංශේ අපි දරුවා ලදරුන් අපි දූල්ලේ උපත ලැබුවා සංඛාර ලැබුවා මහා ලැබුවා මනුෂ්‍යයන් බව අමතක නොකරමින් උන්වහන්සේ අපිට සමාව වෙනවා. නමුත් දේවදරුවා උන්වහන්සේගේ ඒ ඉවසීම කෙලවර වන්නා කාලයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේට විරුද්ධව කොන්තරන්න එපා. උන්වහන්සේගේ වචනේ අවිශ්වාස කරන්න එපා. උන්වහන්සේ කිව්ව දේ කරන්නා වූ දෙවියන් වහන්සේ පවා තමයි. මේ අධ්‍යයන ඇතුළෙමින් උන්වහන්සේගේ වචන සම්බන්ධව ඒ වගේම දේවදරුවා අපි දකිනවා උන්වහන්සේ ඒ මුළු පරම්පරාව විනාශ කරාද අපි දකිනවා දෙන්නේ පමණයි. කාලෙත් සහ යෝෂුවා පමණක් පොරොන්දු දේශයට ඇතුල් වෙනවා. අපි දන්නවා කාලෙත් සහ යෝෂුවාගේ කතන්දරේ ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය 100% විශ්වාස කළා. එදා ආරපු මෝසේරුවා ඔත්තුකාරයන් 12 දෙනාගෙන් 10 දෙනෙක් කියන අතර අපි යෝධයෝ දැක්කා. ඔවුන් ඉදිරිය අපි පළගැටියෝ වගේ කියලා. යෝෂුවා ආයෙත් කියනවා ඒගොල්ලෝ අපිට ගොදුරු වගේ කියලා. දේවදරුවනේ අපි කාලෙත් සහ යෝෂුවා වගේ වෙමු. පිළිතවරේ සහෝදරි. අපි මෙසේ කරන අතර අපගේ නොවෙනස්සන්නා දෙවියන් වහන්සේ එදා ඊශ්‍රායලට ජය දුන්නා වූ දෙවියන් වහන්සේ අකීකරුවාව විනාශ කළා වූ දෙවියන් වහන්සේ කීකරුණා වූ කාලෙට යෝෂුවාට ආශිර්වාද කළා වූ දෙවියන් වහන්සේ ඔබට එම ජය ලබා දෙන්න ඒ ආශිර්වාද උරුම කරගෙන දෙන්න උන්වහන්සේ ආස්ථාවෙන් බලා සිටිනවා. ඒ නිසා මම කැමති ඔබගේ මුල අදවසේ අද එක්තරා ප්‍රමාණයකට මගේ මේ ඉගැන්වීමට වඩා තමයි දේශනාවක් වගේ වෙන්න පුළුවන්. එසේ ඒ විචිත්‍රයේ දෙවියන් වහන්සේ මම සිතා මතක කළා උදයන් නෙමෙයි. ඒ නිසා ප්‍රේමී සහෝදරි මම කැමති ඔබේ ප්‍රශ්නයක් අහන්න තයාට ඔබගේ කිතුණු අත්දැකීම ජයාන්විත අත්දැකීමක්ද? ඔබගේ කිතුණු ගමන ජයාන්විත කිතුණු ගමනක්ද? ඔබගේ අත්දැකීම කුමක්ද? ප්‍රේමී සහෝදරි දිව්‍යන් මහන්සිය කැමැති. අපි ජයාන්විතව මේ ගමන යන්න. ඔබේ අත්දැකීම වෙනස් නම් ඉතාමත් ඕනෑකමින් ඉතාමත් යටහත්කමින් විලා සිටිනවා. කරුණාකර ඔබගේම ජීවිතය සොයලා බලන්න. ඇයි මම මේ තත්ත්වයන්? ඇයි වගේ කිතුණු ජීවිතයේ අසාර්ථක වෙලා තිබෙන්නේ? ඊ රාත්‍රී මම මේ කියන අපි බයිබලයේ සභාවේ මම ගන්න අතර මම පිළිපදන ඔබ කී දෙනෙක් හද ණය බහින් පෙරිසිටනවා කියලා මම කවදාවත් මේ වචන කියන්න අදහස් කළේ නෑ. කීප දෙනෙකුගේ මුහුණ පහත් වෙදී මට මතක් වුණානේ ඔබ කියා හිතන්නේ නැතුව මම ඉතිරි වලේදී. නමුත් දේවදත්ත එනනේ වචන නම් කොහෙද දැම්මා? ඔබගේ අත්දැකීම මොකක්ද? ණය බහින් මිලිකිලා දරුවන් මුලාව ගිහින් රැකියාව හරියට නැහැ. නොඑක ආකාර එක අයගේ නිතර උදව් වෙන සභාවට සමහර බරක් වෙලා ඒ තමයි මේක දිවෙනවට කැමති නෙමෙයි. ඒ නිසා මම මුලින්ම කියනවා දෙවියන් වහන්සේ ඔබව කැඳවන්නත්තේ ඔබට ජයාන්විත ජීවිතයක් දීමු දිසා කියලා විශ්වාස කරනවා. පළවෙනි පියවර ඒකයි. උන්වහන්සේ ඔබව කැඳවුවේ පරාජිතය දත කරන්නේ නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ ජයග්‍රහණය දෙන බව අදහන්න. දෙවනුව ඔබගේ මුවින් සෑම විටම ධනාත්මක වචන ප්‍රකාශ කරන්න. ඇදිවිලි වචන ප්‍රකාශ කරන්න. ඒ අතරම
දේ වචනයට එකඟ වන්නා වූ වචන ප්‍රකාශ කරනවා. ප්‍රේමතාවලේ තවද බොහෝ වෙලාවට මම කිතුණුවන් දැකලා තියෙන කිතුණුවන් ඔවුන් ඇනිල්ලේ වචන කියලා ප්‍රකාශ කරනවා. ඔවුන් ධනාත්මක වචන ප්‍රකාශ කරනවා. හැබැයි මේ වචන දෙවියන් වහන්සේගේ වචනය සමග එකඟ නැහැ. ඔවුන්ට තේරෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් මේක දානම සම්පූර්ණ ඒකන නිදසුනක් කියලා කියමු ගන්න ලේසි. අපි හිතන අපි ගහේ වත්තේ අපි අඹ ගහ පැල කරනවා. ඊට අපි මේ අඹ ගහට කියනවා මේකෙන් ගස් ලක් දෙන්නේ නැහැ. හැමදාම කියන ගස් ලක් දෙන්නේ නැහැ. ඇදහිල්ලෙන් ප්‍රකාශ කරනවා. මේක ස්වභාවයෙන් විරුද්ධයි. ඒක වෙන්නේ නැහැ. ඔබ කොච්චර ඇදහිල්ලෙන් ප්‍රකාශ කරත් ඒක වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේම කරන්න අවශ්‍ය නැහැ. නමුත් බොහෝ වෙලාවට අපි නොයෙක් දේවල් මොන ප්‍රශ්න වලට ආවම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ දිහා බලලා කියනවා නැහැ මම මේක මෙහෙම නැහැ. හැබැයි අපි කරනවා ප්‍රකාශ කරනවාදී දේ වචනේ සමග නැහැ. අපි හිතන අපි ධනාත්මක වචනේ කිව්වා, ඇදහිල්ලෙන් කිව්වා. ඒ නිසා හරියනවා නෑ ප්‍රේමචාලය. ඒක වැරදි මතයක් සමාජවලට පිටුන අතර කියනවා. අපි ප්‍රකාශ කරනවාදී ඇදහිල්ලේ වචන, ධනාත්මක වචන වන අතර ඒවා දේ වචනේ, දේව කැමැත්ත සමග එක ගන්නවා වචන වෙන්න. හොඳයි. ඔබ මෙසේ කරන අතර යෝෂුවා සහ කාලෙබ් උන්වහන්සේ සැලකූ අන්දමට උන්වහන්සේ සලකන්නේ. ඔබ දන්නවා කාලෙබ් අවුරුදු 85 ඕකේ මේ හෙබ්‍රෝන් කන්ද ජය ගන්න මට පුළුවන්. යෝෂුවා ගෙවිලා මට දෙන්න අවශ්‍යයි. ප්‍රේමතාවලේ තවදුරටත් ඉතින් 85ට අවශ්‍යයි. යුද්ධ කරන සිතක නායකත්වයේ දෙන යුද්ධයේදී ඕ හෙබ්‍රෝන් කන්ද අයිති ගන්න. යෝෂුවා ලබගත්තා වූ ජය. මම ඔබට ප්‍රකාශ කරනවා මේ ජය ඔබට සහ මට හිමි. ඇදහිල්ල තුලින් ජය. ප්‍රේමතාවලේ නිසා අපි ධනාත්මක ඇදහිල්ලේ වචන ප්‍රකාශ කරමු. දෙවියන් වහන්සේට විරුද්ධව නොකොඳුණු ඍණාත්මක වචන ප්‍රකාශ කරමු. හොඳයි. අපි නම් බලමු දෙවියන් වහන්සේ මේ කර්මච්ඡේදය ගැන තවදුරටත් මේ කොටසේ පැහැදිලි කරනවා මොකද මේ සිදුලා තිබුණේ කියලා. මම කියවන්න යෝෂුවා 5:2 සාක්ෂිය 3 කියවුවා. යෝෂුවා විසින් කර්මච්ඡේදය කළ කාරණේ මේ 4 වෙනි පදේ තමයි මිශ්‍රයෙන් ආවා වූ සියලු පිළිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිශ්‍රයෙන් ආවට පසු මගදී කාන්තාරයේ මිය ගියෝය. පැහැදිලි. හැම කෙනෙක්ම කාන්තාරයේ මැරිලා ගියා. සෑම කෙනෙක්ම කාන්තාරයේදී මිය ගියා. මේ සහෝදරයෝ මගදී කාන්තාරයේ ඊළඟට නොමු මිශ්‍රයෙන් එන කල මගදී කාන්තාරයේ වන් සියලු සෙනඟ චර්මච්ඡේදය නොලබා සිටියෝය. මක්නිසාද ඊශ්‍රායල් පුත්‍රයන් ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කම් නුතුන් නිසා මුළු ජාතිය එනම් මිශ්‍රයෙන් ආවා යුද්ධකාර සෙනඟ විනාශ වනතේ 40 අවුරුද්දක් ඔවුන් කාන්තාරයේ හැසිරුණේ. ඔව් දෙවියන් වහන්සේ මුළු පරම්පරාවම යන ශාසන අතර උන්වහන්සේ අබුදුම දෙයක් කරනවා. උන්වහන්සේ පිළිමි දරුවන් බොහෝසේ මේ ජාතියට උපත ලබන ශාසන. බොහෝ පිළිමි දරුවන් උපත ලැබුවාට මේ කාන්තාර ගමනේදී ඔවුන්ව චර්මච්ඡේදය කරේ නැහැ. එම නිසා දැන් මේ ඊශ්‍රායල් දැන් තරුණයෝ කර අතර ඒ යුද කැඩපුණ තරුණ කර අතර ඒ පිළිමි දරුවන් අතර අති බහුතරය චර්මච්ඡේදය නොකළා වූ සෙනඟ. එම නිසා අපි මේක තේරුම් ගැනීමට අපි බලන්න ඕනේ මේ චර්මච්ඡේදයේ තුලින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඒ ආබ්‍රහම් දෙවියන් සමග නැත්නම් දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග ඇතිවුණා වූ විශ්ව කුමක්ද කියලා. මේ සඳහන් උපත් 17 1 සිට 16 දක්වා.
උප්පත්ති 17කින් 14. ආබ්‍රහම් අවුරුදු 99 වයසට පැමිණි තමයි දෙවියන් වහන්සේ මේ චර්මච්ඡේදය කියනා වූ දේ උන් හඳුන්වා දෙන්නේ. උප්පත්ති 17 බැලුවොත් මේ අපිට මෙහෙම එහි සඳහන් වෙනවා මේ ආකාරයෙන් 10 සහ 11. මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයේ අතරේ නුඹලා විසින් රක්ෂා කළ යුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරේ සියලු පිරිමින් චර්මච්ඡේදය කිරීමය. දෙවියන් වහන්සේ මේකයි මගේ ගිවිසුම. නුඹලාගේ චර්මාංශේ ඡේදය කරන ලබන්න ඕනේ. ඒක මා සහ නුඹලා අතරේ ඇති ගිවිසුමක ලකුණක් වන්නේ මේ පොරොන්දු සෙනඟ. දෙවියන් වහන්සේගේ පොරොන්දු දෙනව සෙනඟ. චර්මච්ඡේදය තමයි ගිවිසුමේ ලකුණ. ප්‍රේම සහෝදර සහෝදරි. තවදුරටත් අපි කියමු 14 තමාගේ චර්මාග්‍ර මාංශයේ ඡේදය නොකරන ලද අචර්මාච්ඡේද කිරීමේ ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳ දමනු ලබන්නේ. ඔහු මාගේ ගිවිසුම කඩකලේ ඇතිසේක බරපතල වචන ප්‍රේමචවලතාවලි දෙවියන් වහන්සේ කියනවා. කවුරු හරි මොන හේතුවක් හින්දා ඕනෑම හේතුවක් දෙමි මම නම් ඔබ කරන්නේ අම්මයි තාත්තා දාම්මා කිව්වොත් නෑ මගේ පුතාට එහෙම කරන්න ඕනේ නෑ දෙවියන්ගේ එයාව පොරොන්දු සෙනගකින් සිනදම් ලැබනවා. ඔහු පොරොන්දුට තුන් වෙන්නේ නෑ. ඔබේ උරුමේ අහිමි වෙනවා. ප්‍රේමී සහෝදර සහෝදරි ඔහු මාගේ ජීවිතම කඩ කළා. එහෙමනම් ප්‍රේමී සහෝදර සහෝදරි දැන් මේ සෙනග පොරොන්දුට ඇතුල් වෙලා ඉන්නව සෙනග තේරුම් ගන්න. මේ යුද්ධ පාඨයන් මේ යුද්ධ කරනව සෙනගෙන් වැඩි දෙනෙක් හිටියේ දෙවියන් වහන්සේගේ ජීවිතම කඩ කළා. මොහොතක් හිතන්න මගේ ප්‍රේමී සහෝදර සහෝදරි ඔබ දෙවියන් වහන්සේගේ ජීවිතම කරවන සෙනග ඔබ මහන්සි ප්‍රසන්න ඔබ විශ්වාස කරලා තිබෙනවා. උන්වහන්සේ කවදාද කනේ ස්වාමීනි මගේ ජීවිතය වහන්සේගේ හස්තේ මම බාර දෙනවා. පියාණනි මගේ ජීවිතය වහන්සේ කැමති දෙයක් මට නියම කරන්න. ඔබ වහන්සේ ඕනෑම දෙයකට මම පත් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේට කී කරුව මම කිව්වත් වෙනවා. මේ ගිවිසුම මම කඩන්නේ නැහැ ස්වාමීනි. ප්‍රේමී සහෝදර සහෝදරි. හිතලා බලන්න. මේ කතා කරනවා මම ඉතාමත් යටහත් වෙලා තිනවා. හිතලා බලන්න. මේ ගිවිසුම ඔබ කී වතාවක් කඩ කළා. අද මේ ගිවිසුම අපි අලුත් කරගන්න. දෙවියන් වහන්සේ කියනවා මේ සටනට පිවිසෙන්න ප්‍රථමයෙන් මේ ගිවිසුම අලුත් කරන්න. මේ ගිවිසුමට ඇතුල් වෙන්න අලුත් කන්නේ මේ ඇතුල් වෙන්න. මොකද මේක කඩ කරපුවා. කවදාවත් ඇතුල්ලා තිබුණේ නැහැ. ඒ දෙවියන් වහන්සේ කරා ගිවිසුම උන්වහන්සේ පැත්තේ කොටස උන්වහන්සේ කළ ඉවරයි. නමුත් මේක නෑ කොටස කරලා නැහැ. උන්වහන්සේ කියනවා ප්‍රේම සහෝදරයෝ අද එහෙනම් අපි මේ මාරාන්තික සටනක ඉන්න අපි යුසුම කඩ කරපුවා නේද? කොහොමද මේ දිනම ජය ගන්නේ? කොහොමද අපි සත්‍ය ජය ගන්නේ? ඔබේ සහෝදරි එවනිසා ප්‍රේමී සහෝදර සහෝදරි මේ වචන අනුව උප්පත්ති 14 අනුව මේ පොරොන්දු දේශය අයිති කර ගැනීමේ සටනට ඊශ්‍රායල් ජාතියෙන් බහුතරයක් පිරිමින්ගෙන් නුසුදුසුව හිටියා. ඊශ්‍රායල් දාසයන් අති බහුතරයක් නුසුදුසුව හිටියා. දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් සමාතර ගිවිසුම දැන් ඇතුල් වෙන්න. ඊශ්‍රායල් සමාතර ගිවිසුමට දැන් ඇතුල් වෙන්න. දේවදරුවා ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය කැපකිරීමේදී කළ ගිවිසුම කඩ කරනවා. ඒ අදාළත් කරන්න. ඒ වගේම මම කැමති තව දෙයක් ඔබ ඉදිරියට මේ චර්මච්ඡේදය ගැන මේ ධාමක වැදගත් කියලා ඔබට තේරෙයි මම කිව්වම. අපි දකිනවා මේ ඊශ්‍රායල් ජාතියේ ඉතිහාසයේ මේ චර්මච්ඡේදය සම්බන්ධ ඉතාමත්ම ලස්සන කතන්දරයක්. මේ කතාව කියවල බලන්න මම වෙලාව අදින්න මම දිග විස්තරයක් කරන්න යන්නේ නමුත් මම සඳහන් කරන්න යනවා. යාකෝබ් තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කෙනා නම් දෙවි. අපි දකිනවා යාකෝබ් දිත්‍යා පුත්‍රයෝ 12 දෙනෙක්. අපි දන්නවා
රූබන් සෙවියන් දෙවි යූදා කියලා අපි අපිට පුළුවන් මෙන්න දක්වා 12 දෙනා ගණන් කරන්න. මොකද සමහරවිට අපිට අමතක වෙනවා ඔහු ටික එක දුවක් සඳහන් වෙනවා. දීනග දුවෙක් කියලා. දැන් යාකෝබ් ඔහුගේ මේ පුත්‍රයන් සමග එන අවස්ථාවේදී ඔහු ශෙකෙම් කියන අවස්ථාවේ ඔහුගේ කූඩාරම ඔහු කූඩාරම ගස ඔහු එතන නවත්තන ගන්නවා. ශෙකෙම් වල අධිපති නැත්නම් නායකයාගේ නම හාමෝර් කියලා බයිබලෙන් සඳහන් වෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? හාමෝර්ගේ පුතාගේ නම ශෙකෙම්. සමහරවිට ශෙකෙම් කියන්නේ මොරට ඒ නම වැටෙන සමහරවිට ඒ පුතාගේ නම වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? ශෙකෙම් දකින්නවා දීනාව. දීනා ඊටම රූම කාන්තාව. දීනාව දුෂ්ණය කරනවා. සමහරවිට ශෙකෙම් දීනාව දුෂ්ණය කරනවා. ප්‍රේතවල සහෝදරි මේක සැලවුණාම මේ විදින අවස්ථාවේදී ඒ පුත්‍රයෝ ඇගේ සහෝදර කවුරුද දෙන්නේ කියන්නේ? ගෙදර ආපුවම උන්ට මේක අහනවා උන්ට කුපිත වෙලා උන් තත්පිට කරන උන්ට මේක තරහා ගන්න බෑ. උන්ගේ සහෝදරයෙක් මේක සිදු වුණා නේද කියලා. උන්ට ඕනේ මේ සිරදිනෙන් පරිහරණය. අපගේ නන්ද මේ කලාව මේ සිරක විනාශ කරන්න ඕනේ කියලා. ඔබ දන්නවා දේවශනේ මොකද්ද කියන්නේ? ඔවුන් තාමත්ම කපටි වංචාකාර උපායක් යෙදුවා. ඔතේ උපාය යෙදුවන්ට මොකක්ද සිදුවෙන්නේ? එහෙම දෙයක් සිදු වෙනවා. මේ ශෙකෙම් බයිබලයේ කියනවා ඒ ශෙකෙම් කියනවා තරුණයා දීනාට කොච්චර ආශිර්වාද කිව්වොත් ඔහුගේ පියා තමයි මේ රටේ අධිපතියා ඔහුගේ නායකයා ඔහුට කියනවා අනේ තාත්තේ මට ඕනේ දීනා වඳින්න. තාත්තට පුළුවන් කියලා කතා කරන්න ඉවරත් එක්ක. ඇවිල්ලා කතා කරමු. බයිබලයේ කියනවා ඊශ්‍රායල්වරු ඉතාමත් කපටි අන්දමින් ක්‍රියා කළා කියලා. උන් කියනවා මේ ශෙකෙම් වල වැසියන්ට නැත්නම් මේ නායකයන්ට කියනවා ඔව් අපි හරි කැමතියි. හොඳයි අපි එක ජාතියක් වෙමු. අපගේ දුවන උඹට දෙන්න. නමුත් එක දෙයක් නෙමෙයි. අපි සහ දෙවියන් අතර මේ දුවිසුමක් තියෙනවා. අපේ ජාතියට අයිති වෙන්න නම් සෑම පිරිමියෙක්ම චර්මච්ඡේද කරන්න. මේ වචන දුවිසුම අවුරුදු කියන උපති 34 24 25 මේකම කියවන්න බගෙද. සියල්ලෝ ශෙකෙම්ට කන් දුන්නේ. මොකද ශෙකෙම් හරි කැමති වෙලා. ඕන් කියන අපි මේක කරමු කියලා. ශෙකෙම්ට කන් දුන්නෝය. ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මච්ඡේදය කරනු ලැබුවෝය. ශෙකෙම් කියන ඕනි හරි කැමති. දැන් ඔහුගේ ප්‍රධානියක් කියනවා ඔහු මගේ පුතාණන් උන් කැමති වෙනවා. ඒ නිසා සියලු පිරිමි චර්මච්ඡේදය ලැබුවා. තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකෝබ්ගේ පුත්‍රයන් දෙදෙනෙකු දීනාගේ සහෝදරයෝ සිමියොන්ද ලෙවිද තමුන්ගේ කඩු රැගෙන හල්සිය නුවරට වැද සියලු පිරිමින් මැරුවය. ඔබ හිතන්න මේ දෙන්නේ දීනාගේ අයියලා දෙන්න සිමියොන් සහ ලෙවි මේ මුළු ජාතියම මුගුල්ලෝ වැසියන් පිරිමි ඔක්කොම මරලා දානවා. පෙන්සාවල සහෝදරි මේ කතන්දරයේ සිද්ධිය මේ ඓතිහාසික සිද්ධිය නැත්නම් චර්මච්ඡේදනය කිරීම උපාය මාර්ගයක් ලෙස පාවිච්චි කරමින් හතරවන පරාජය කිරීමේ සිද්ධිය මුළු ඊශ්‍රායල් ජාතිය හොඳ හැටි දැන හිටියා. පෙන්සාවල සහෝදරි එම නිසා තේරුම් ගන්න මේ දැන් ඊශ්‍රායල් දෙලගින්නේ ඕන වෙලාවක යුද්ධයට යන සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද යුද්ධයේ තියෙන්නේ ඕන් ඉදිරි. ඕන් ඉන්නේ දැන් බුරුන් දේශේ. එතකොට අපි දන්නවා යුද්ධ වටේ ඕනෑම මොහොතක යුද්ධයට සැලසී ඉන්න ඕනේ. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ කියනවා චර්මච්ඡේදය කරන්න. ඕන් දකින්නදී මේ කොච්චර අඥාන දෙයක් නිරෝධ අපි කරන්නේ. මේ කොටේ අපි මේ අපෝ විනාශ කර ගැනීමක් නෙමෙයි මේ කරන්නේ. අපගේ දිවි අපි හානි කර ගැනීමක් නේද කරන්නේ වැඩි. උපදේශක් මොනවද දෙන්නේ කියලා දේවදරුවා. ඒ වගේම ඊශ්‍රායල් ජාතියේ නායකයා මොනවා යෝෂුවා මේක දැනන්නේ කියලා. ඔහුට හිතෙන්ද මේ මතක් වෙන්න ඇති. ඔහු දැන් මොකද කරන්නේ? දෙවියන් වහන්සේ මෙහෙම උපාය මාර්ගයක් කියනවා. නමුත් ඔහු තෝරගන්න. යෝෂුවා තීරණය කරනවා
දෙවියන් වහන්සේම කීකරු වෙනවා. උන්වහන්සේ සමග givisuma අලුත් කර ගන්න ඕනේ. ඔහුට අලුත් කරන්න තිබුණේ. ඔහු givisuma කඩලොකලාවගෙන. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ හඬට කීකරු දේව දරුවා. කිතුණු අපටද දේව දරුවා මේක තේරුම් ගන්න දෙවියන් වහන්සේ අද නියෝග කරන්නේ උන්වහන්සේට අප දුන්නා වූ පොරොන්දු අලුත් කරගන්න කියලා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා. අන්ධකාරී බලවේග සමග සටනකට ඇතුළු වෙනා වූ අපි දෙවියන් වහන්සේට අද ආයෙත් කැප වෙමු බාරමු. අපගේ ශරීර ශුද්ධ වූ ජීවමාන වූ යාගයක් කොට උන්වහන්සේට කැප කරමු බාර කරමු. අපගේ ඒ මුලින් තිබුණා වූ ඒ ප්‍රේමය, ඒ ප්‍රථම ප්‍රේමය අපි අලුත් කරගන්න දේව දරුවෝ. ඒ ප්‍රේමය මා නැවතදා මේ කියන යක්ෂයා සමග අප නිරත වෙන්නා වූ සක්මින් ජයග්‍රහණය කිරීමට ඇත්තේ එකම මාර්ගයයි. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීමේ මාර්ගයයි. අප කලාව පොරොන්දු ඉෂ්ට කිරීමේ මාර්ගයයි. එම නිසා කැමැති ඔබ ඉදිරියේ නැවත බලන්න ප්‍රථමයෙන් මේ පදයේ ඔබ ඉදිරියේ කැබුවා කියලා ගන්නවා. හිත ඔබ සිතුනේ පහයයි. නුඹේම නොනේහි නොපීඩා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරගන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකා ගන්න. එවිට උන්වහන්සේ නුඹේ මාව සමතලා කරනවා. නුඹේම නොනේ නොපීඩා එදා කිසිම සරක් නැතුව මුළු ඊශ්‍රායල් ජාතියේ පිරිමින්තරේ මේ කොච්චර මෝඩ දෙයක්. ඔවුන්ගේ නුවණ උන්ට පෙන්වා දුන්නේ මේක හරිම මෝඩ දෙයක්. මේක අපෝ විනාශ වෙන්න අපෝම කරගන්නවා මහාම අපේ ජාතිකාර වර්ධ කරනවා මහා හතුරුකම තුරෝයිකම කියලා උන්ටන්නේ මෙච්චර මොඩයක් කරන්න පුළුවන්. එදා ඒ ශකෙන් ශෙනග අපේ පුතුරු මිත්තු විනාශ කර දැම්මා වගේ අපි මේක කළාම මේ යෙරිකෝ වැසියෝ ඇවිල්ලා නැත්තම් මේ කානදේශ වැසියෝ අපි විනාශ කර තමයි නේද කියලා. නමුත් දේව දරුවා දෙවියන් වහන්සේ කියනවා අපගේ නුවණ අපිට එහෙම කියන්නේ. අපි බලමු සත්නකදී යක්ෂයා අපිට එහෙම කියයි. මෙහෙම කරන්න අර විදිහට කරන්න. දෙවියන් වහන්සේ කියනවා නැහැ. මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. එවිට උන්වහන්සේ මේ මාත් සමතලා කරයි. මෙන්න දේව දරුවෝ මේ කිතුණු ගමන කියනවා මේ යුද්ධයේ දුසිනා අපි මුළු සිතින් මම කියනවා අලුත් දේවල් නෙමෙයි අද දවසේ. නමුත් දෙවනාගේ මතක් කරනවා තමයි තාමත් යට හොඩකම ඉලා සිටිනවා. නැවත මම කියනවා මේ දේ ඔබගේ ජීවිතය අලුත් කරගන්න. උනාට අලුතෙන් සියල්ලම බාර ගන්න. නෑ. අපි දැන් තව දුරට ගියොම යෝෂුව 5:10 ඊශ්‍රායල් පුත්‍රයෝ ගිල්ගාලී කඳුරු බැඳගෙන මාසේ 14 වෙනිදා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කු පැවැත්වුවා. ඊළඟට බයිබලයේ කියනවා මොන් පාස්කු මංගල්‍ය පැවැත්වුවා කියලා. පාස්කුවට පසු දවසේදීම ඔහු දේශීය දාන වලින් සෑදූ මොහොන්ම දැමූ රොටි හා විලඳ කෑවෝය. පාස්කු මංගල්‍ය ඊට පස්සේ එනවා මොහොන් නොමුසු රොටි මංගල්‍ය. පාස්කු මංගල්‍ය පවත්වනවා. ඊළඟ දවසේ ඔවුන් මේ මොහොන් රොටි මංගල්‍යයට ඔවුන් ඇතුළත් වෙනවා. දේශීය දානේ නොන් කෑවට පසුදා මන්නා නැවතුනේ. ඊශ්‍රායල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේ. ඒත් ඔව් කාන දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවේ. මෙන්න මේ දෙවන දේ. මෙතන ඉතින් නිකම් මේම හදිස්සියේ මේවල පාස්කු පැවැත්වුවා කියලා. දෙවියන් වහන්සේ පැහැදිලිව යෝෂුවට ප්‍රකාශ කරන්නේ යෝෂුවා දැන් නුඹ සෙනගව චර්මචේ දෙකලා දැන් පාස්කු මංගලේ ආරම්භ. පාස්කු මංගලේ පවත්වන්න. ඒ සාරේ පාස්කු මංගලයේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායලට දුන්නා වූ නියෝග තේරුම් ගන්න වැදගත් වෙනවා. නික්මියම් 12:1-20 දක්වා මේවා සඳහන් වෙනවා. එදා දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා කලලක් නැත්නම් අවුරුද්දක පිරිමි බැටළු පැටියෙක්
ඒ මංගල මාසයේ 14 වෙනි දවසේ මරා ඒ තම නිවෙස්වල උළුමෝ කණු දෙකේ උඩ පරිකඳේද ලේ ගන්න කියලා. ඒ ලේ ගෑවා වූ වැසියන්ගේ නිවෙස්වලට කිසියක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ ලේ ලකුණු දිනුනා වූ හැම නිවසකම මිනිස්යන්ද සිව්පාවන්ගෙන්ද මිනිස්යන්ගෙන්ද කුළුඳුරන් බැරින්දර වාදී වශයෙන් ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ නිමක ආකාරයට එදා මෝසස් ආරෝන් ඕන් ක්‍රියා කරනවා. පිළිසාවලතෝරි ඒ පොරොන්දු අනුව දෙවියන් වහන්සේ ඒ ඉස්රායල් සෙනගට කිසි හානියක් කරන්නේ නැහැ. මේ අන්දමේ දෙවියන් වහන්සේ ඒ මිස්ර දේශයේ ඒ කුළුඳුරන් හැම පවුලකම කුළුඳුරන් මෑරෙන්න සලස්වලා මිස්රේ වහල් කමින් මුදා ගන්නවා මේ සෙනග. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ සිද්ධිය නුඹලාගේ ගැලවීම සියලු පරම්පරාවලට මංගල්‍යයක් කොට සෑම කල්ලිම පවත්වන්න කියලා. මොකද කියනවා නික්මයාම 12:13 ඒලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිළිසවන්නේ. මම ඒලේ දැක නුඹලා පසු කර යන්නේ. මා මිසර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා පිටනවන්නේ. මේ දවස නුඹලාට සීවීමේ උත්සවයක් පිළිසවන්නේ. නුඹලා ඒ ස්වාමීන් වහන්සේට මංගල දවසක් කොට පවත්වා පාලා. ඒ නුඹලාගේ සියලු පරම්පරාව නියෝගයකින් මංගල්‍යයක් කොට සෑම කල්ලිම පවත්වා පාලා. ඔව් මේ ආයුධ දෙවියන්වහන්සේ කියනවා පාස්කු මංගල්‍ය සියලු කල්ලිම සියලු පරම්පරාව පවත්වන්න කියලා. පිරිසවල සහෝදරයෝ අපි තවදුරටත් අපි කියවන්නේ අපිට මේ නික්මයාම 12:13 අපි කියු 25 වෙනි පදේ තවදුරටත් කියනවා තව ස්වාමීන් වහන්සේ පොරොන්දු ලෙස නුඹලාට දෙන්නා වූ දේශයට නුඹලා පැමිණි කල බලන්න මේ දෙවියන් වහන්සේ නුඹ කලින් කියන්නේ නුඹලා පොරොන්දු දේශයෙන් යනවා මේ දේශයට ආවිත මේ මෙහෙ පවත්වලා කියලා නැවතත් කියනවා. නැත්නම් උන්වහන්සේ පැහැදිලි කරන්නේ අනිවාර්ය දෙයක් මේක කරන්න දිගට. මේක දිගටම කරන්න. නම් ප්‍රේමී සහෝදරී අපි දකිනවා මේ දේව නියෝගයට දෙවෙනගේ දරුවා අපි කරුණා. අපි දකිනවා මේ මුල් පාස්කු මංගල්‍යයේ ඕන් පවත්වන ඒ වගේම අපි ගණන් කතාව 9 වෙනි පරිච්ඡේදයේදී බලනාත් අපි දකිනවා ගණන් කතාව 9:25 මොනවද කියවන්න? ඕ මිස්ර දේශයෙන් පිටත් ආවයින් පසු දෙවනි අවුරුද්දේදී හරිනි මාසයේ සීනයි කාන්තාරදී ස්වාමීන් වහන්සේ මුත් කතා කොට තවද ඉස්රායල් පුත්‍රයෝ නියම කාලේ පාස්කුව පවත්වත්තා. ඊට නියම කාලේ වන මේ මාස 14 වන දින සවස් වරුවේ ඒක පවත්වා බලලා. ඒක සියලු පණන්ත ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වා බලලා කීසේක. මෝසෙස්ට පාස්කු පවත්වන්නට ඊශ්‍රායල් පුත්‍රයන්ට කීවේ. එසේ වූ පළවෙනි මාස 14 වෙනි දින සවස් සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වුව. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට අනුකල සියල්ල ලෙස ඊශ්‍රායල් පුත්‍රයෝ කළෝය. දෙවිදරුවා මිශ්‍රේ ප්‍රතිදික දෙවනි අවුරුද්දේ වුන් කළා. නමුත් කනගාටු ප්‍රකාශ කරන්නේ මීට පස්සේ පාස්කෝ පැවැත්වුවක් සඳහන් වෙන්නේ යෝෂුවා පස්වෙනි පරිච්ඡේදයේ. දෙවිදරුවා අපි විශ්වාස කරන්නේ වෙන්නේ මොන් ඒ කාන්තාරය ඇවිදි දෙවියන්ට විරුද්ධව කොඳුරන කාලයක් කළා මිසක් උන්වහන්සේ කළා මහා දේවල් ගැන උන්වහන්සේ ස්තුති ප්‍රශංසා කළා කාලයක් ලෙස උන් ගත කළේ නැහැ. පාස්කුව පැවැත්වුවේ නැහැ. උන් ලැබුව මහා ගැලවීම ගැන උන්වහන්සේ ප්‍රශංසා කළේ නැහැ. ප්‍රේම සහෝදරයෝ දෙවිදරුවා මේක තේරුම් ගන්න. ඕන් නැත්තම් දෙවියන් වහන්සේට අකීකරුව ජීවත් වුණා වූ සෙනඟ වඩපත් නැහැ. ප්‍රේම සහෝදරයෝ මේක තේරුම් ගන්න. දෙවියන් වහන්සේට අකීකරුව ජීවත් වෙනා කෙනෙකුට මේ ආත්මික සත්‍ය ජය ගන්න පුළුවන්. මම ආයතන කියනවා. දෙවියන් වහන්සේට අකීකරුව ජීවත් වෙනා කෙනෙකුට
මේ ආත්මික සත්‍ය ජය ගන්න බෑ. එබැවින් ප්‍රේමිතවලේ සහෝදරි දෙවියන් වහන්සේ යොෂුවට කියන පොළොව දේශය අයිති කර ගැනීමට නුඹලා සූදානම් වීමේ අනිවාර්ය ක්‍රියාවක් වන්නේ මගේ අනේට කීකරු වීමයි. මගේ අනට කීකරු වෙලා මේ පාස්කු මංගල්‍ය පවත්වන්න කියලා දෙවියන් වහන්සේ යොෂුවට මතක් කරනවා. ප්‍රේමිතවලේ සහෝදරි මම කිව්වා වගේ මේකයි තාමත්ම අඥාන ක්‍රියාවක් කියලා ඔබට සිතෙන්නේ නැති. ඇයි? සතුරා ඉදිරිපිට මංගල්‍යයක් පැවැත්වුවා. මම කලින් කිව්ව ආකාරයට සෑම මොහොතකදීම යුද්ධයකට සූදානම් සිටිය යුතු අවස්ථාවකදී මංගල්‍යයක් පවත්වීම අඥානයක් හැරෙට අපෝන්නේ කියේ. නමුත් මේ සහෝදරි දෙවියන් වහන්සේ කීකරු වීම තමයි අපගේ රහස. සටනේ ජය තිබෙන්නේ එතරම්. ඒ නිසා මේ සහෝදරි දෙවියන් වහන්සේ කීකරු නොවි මනුෂ්‍ය ප්‍රඥාවෙන් සත්‍යත පිවිසෙන්නේ නැතුව මනුෂ්‍යයා මොනවා කිව්වා දෙවියන් වහන්සේට කීකරු උන්වහන්සේගේ දරුවෙක් විශ්වාසවන්ත කීකරු දරුවෙක් හැටියට පොරොන්දිච්ච කරන දරුවෙක් හැටියට අපි මේ සැපට පිවිසෙන්නේ. ඒ සහෝදරි මේ තේරුම යක්ෂයායි කපටි. යක්ෂයායි කපටි. අපි බයිබලයේ කියනවා යෝහන් 10:10 යක්ෂයා ඉන්නේ තඹරා ඉන්නේ හොරකම් කරන්නට මරන්නට විනාශ කරන්නට කියලා. මොකද යක්ෂයා හොරකම් කරන්නේ අපි? අපිට කියන යක්ෂයා හොරකම් කරන්නේ ආශිර්වාද. අපිට ඉන්නේ ආශිර්වාද අපිට හොරකම් කරනවා. කොහොමද හොරකම් කරන්නේ? යක්ෂයා රායට ඇවිල්ලා හොරෙන් අපේ ඉදිරියනම මේ රත්තරන් වල එනවා. යක්ෂයාගේ ආශිර්වාද අපිට අයිමි කරන්නේ අපිට කියනවා අයියෝ ඒ පාපේ දෙයක් නෙවෙයි සුළු දෙයක් නෑ මොකද කරන්නේ. ඒක කරන එක ඒක ලොකු දෙයක් කරන්නේ. යක්ෂයා අපිව පරීක්ෂා කරනවා දෙවියන් වහන්සේ අපිට උත්තර. එතවසෙන් මනවකට කිව්වොත් සමාජයේ ඉතාමත් සුළු කොටසක පාප කළාට කමන්නේ කියනවා වූ දැනට කිතුරුමාව කියන්නේ. බොහෝ කිතුරුමාන් මේකට කරන්නේ. රැවුනා මොකද වෙන්නේ? අපිට ඉන්නේ ආශිර්වාදයි. අපිට ඉන්නේ ආශිර්වාදය යක්ෂාව ගන්නවා. අපි යනවා ඒක කමන්නේ. මට උනා කියන ආශිර්වාද කොට නිකන් කමන්නේ කියලා. නමුත් තේරුම් ගන්න යක්ෂයා ඉන්න තියෙන්නේ පොරකම් කරනවා. යක්ෂයාගේ අරුම මොකක්ද? අපෝකන්ත. මරන්න කියලා කියන්නේ මේ පිය කියන මරන්න නෙමෙයි. වෙඩි දෙන මරන්න නෙමෙයි. විතරම ආත්මික මරණය. යක්ෂයාට ඕනේ අපගේ ආත්මය දෙවියන් වහන්සේගේ ඈත්. ඒකට කියන ආත්මික මරණය කියලා. යක්ෂයා එන්නේ අපගේ ආශිර්වාද හොරකම් කරලා. අපිව දෙවියන් වහන්සේෙන් වෙන් කරලා ඈත් කළා. අපිව ආත්මික මරණයටපත් කරලා. ඊළඟට අපිව විනාශ කරලා දාන්න. ඒ නිසා මම ආයෙත් කියනවා අපි මේ සත්‍යන සූදානම් නොවි එනම් දේවාගේ පොරොන්දු මම යනතේදී දහම් කාලෙදි මම කියන්නේ අපි දෙවියන් වහන්සේට අපි දුන්නා පොරොන්දු කඩ කරමින් උන්වහන්සේගේ නියෝග නොසලකමින් උන්වහන්සේට අකීකරු කමින් අපි මේ සත්‍යයට යනවාද යන්නේ වචනයක් පළවෙනි කොයි තුනේ එක කියනවා අපි මානසික කිතුනුවන් නැත්නම් ආත්මික බිඳුව ඒ විදිහට ජනකට කලෝදීනේ ආත්මික කිතුනුවන්ටයි මානසික කිතුනුවන් නෙමෙයි ඒ නිසා අද දවසේ අපි හැම දිනම අපට වැරදුම තැන් නිවැරදි කරගන්න. අපිට වැරදුනව තැන් තියෙනවා. මගේ ජීවිතේ ඕන තරම් තියෙනවා. ඒවා නිවැරදි කරගන්න. අප විසින් අතපස් වලදා වූ දේවල් අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒක කරමු. අපි නැවත ඒ ස්ථානයට නොවැටෙන්න තීරණය කරගන්න. හොඳයි මම ගන්න 5යි තියෙන්නේ. දෙවනි දේ තමයි දැන් ඊශ්‍රායල් සෙනඟ කීකරු කොහොමද ඇතුල් වෙලා. දෙවියන් වහන්සේගේ ඒ නියෝග ඉෂ්ට කරලා පොරොන්දු අනුත් කරලා දේව දරුවා ඔබ දන්නවද? ඔබ දන්නවද මෙසේ කරපුවම දෙවියන් වහන්සේ සෑම දෙයක්ම සපයනවා කියලා. කීකරු කමට ඇතුල් වුණා වූ ඊශ්‍රායල් සෙනඟට අවශ්‍ය වූ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ පෙවුවා. ඒ සහෝදරයෝ ඔවුන්ට
මේ තේරුම් ගන්න හොඳට සමන් දෙන්න. දෙවියන් වහන්සේ මුලින්ම කරන්නේ ඕන් දැන් පාස්කු මංගල්‍ය පවත්වනවා. පාස්කුවට පසුව දවසේදීම ඕන් දේශේ දාන වලින් සෑදූ මූණ නොමුස් රොටි විල්ද කෑවෝය. දේශේ දාන්නේ නො කෑවව පසුව දා මන්නා නැවතුනේය. ඊශ්‍රායල් පුත්‍රයන්ට තවත් මන්නෑ නොලැබුණේය. ඒත් ඔව් කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය. ඕන් දෙවියන් වහන්සේගේ පාස්කුව පවත්වලා ඒ උන්වහන්සේ කීකරුන් දවසේ පටන් දෙවියන් වහන්සේ උන්ට අවශ්‍ය ආහාර සපයනවා. උන්වහන්සේ කලින් සැපෙව්වා කාන්තාරේ. උන්වහන්සේ සපයන්නේ උන්වහන්සේ සැපීම තමයි හාස්කමක් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ සැපීම ස්වාභාවික වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ සපයනවා. උන්වහන්සේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සපයන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ උන්වහන්සේට කීකරුණාම් දේවදරුවා උන්වහන්සේ අපගේ ඒ අවශ්‍යකම් සපයන්නා වූ දෙවියන් වහන්සේ. දේවදරුවා සමහර අපිට හිතන්න පුළුවන් මේ කාන්තාරේ මේගොල්ලෝ මේ පාසු මංගල්‍ය පැවැත්වී නැත්තේ උන් රොටි හදාන්න දාන්න නැතිද කියලා අපි දන්නේ නැහැ. ඒ ගැන මම අදහස් කරනවා කලින් ඉස්පත් කරන්න අදහස් කරන්නේ මට වෙලා ඇත්තේ නැහැ. නමුත් අපි එක දෙයක් දන්නවා. දෙවියන් වහන්සේ තෝකී කරුණු විගස දෙවියන් වහන්සේ උන්ට අවශ්‍ය නොව සෑම දෙයක්ම සැපයුවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට අවශ්‍ය සෑම දෙයක්ම සපයනවා දෙවියන් වහන්සේ. මේක කිතුණු අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ අපිට අවශ්‍ය සෑම දෙයක්ම සපයනවා දෙවියන් වහන්සේ. පිළිපි 4 දානකේ මුලම දන්නවා බලයක්. මාගේ දෙවියන් වහන්සේ ශ්‍රී යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්ප්‍රේෂයේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරසේක. මේක අපි දුන්නා පොරොන්දු. ප්‍රේමසාවලේ සහෝදරි මිශ්‍රයේ වහල් කමින් අවුරුදු 40ක් මිශ්‍රයේ වහල් කමින් පිට වෙලා අවුරුදු 40ක් මේ කාන්තරය ඇවිත් දවසකට උන්වහන්සේ ආහාර දුන්නා. අපි හිතන අවුරුදු 40ක් කැමති. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ ඕන්ට අවශ්‍ය වතුර දුන්නා. අපි කියන එතන දුන්නේ කියලා. අපි දන්නේ එහෙමයි. අපිට හුඟක් දවල් අමතක වෙනවා. ඔබ දන්නවද උන්වහන්සේ මේ සිංහලම ඉංග්‍රීසිකම් සම්පූර්ණ කරයි කියලා. ද්විතීය කතාවේ ඉස්ලාමයේ 5යි. උන්වහන්සේද මම 40 අවුරුද්දක් නුඹලා කාන්තාරේ ගෙනාවෙමි. නුඹලාගේ වස්ත්‍ර නුඹලා පිට පරණ නොවිය. අවුරුදු 40 මේ සෙනඟ ඇන්නේ ඒ වස්ත්‍රමයි. ඔබයි නේ අලුතින් උපදිනා ආයි මා දැන් කියලා මම දන්නේ නැහැ. සාමාන්‍ය වෙලා නැහැ. නමුත් මම 100ක් නම් නම්බර් ඇවිත් නැහැ කියලා. ඒ වෙනවා ඉතින්. මේක තේරුම් ගන්න. මේකයි සත්‍යය. මේකයි සත්‍යය. දෙවියන් වහන්සේ ඕන්න දෙවියන් ඊළඟ කියනවා. උන මම කියන නුඹ ඊළඟ නුඹලාගේ වස්තුලා පිට පරණෝවිය. නුඹේ පයේ නුඹලේ වහන් පරණ නොවිය. අපිට සපත්තු කුට්ටම අවුරුදු 30ක් අවුරුදු දාන්න පුළුවන් ඉතින් දිගටම දවසක් එදිනවා එදිනාය කියලා. නුඹලා රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්යපාන බීවේවත් නැත. මෙසේ වූයේ මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා විසින් දැනගන්නා පිණිස වෙලා සිටින මොකට සැපුවා නෑ. මම අඩුවක් තිබුණේ මම ඔබට පෙන්නවා මම කවුද? මම නුඹලාගේ ස්වාමීන් වහන්සේ. කාන්තාර ගමනේදී ඊශ්‍රායල් සෙනඟට උන්වහන්සේ පෙවුවෝ දෙවියන් වහන්සේ වෙනස් වුණේ. එනමුත් ඕන් කොඳුරුපු අතර මේක තමයි වැදගත් දෙයක්. මම උදෑසන මම ගෙදරින් ඉඳන් මම බාහිර කියලා නැවත බලන්න. ඒ කාන්තාරේ අකීකරුණා වූ සියලු අය මැරුණා. සියලු අය මැරුණා. ඒ මැරිච්ච උන්වහන්සේ උන්ට කන්න ඕනේ. උදාහරණ මම තේරුම් ගන්න ඔබේ ජීවිතය. අකීකරු අය මරණයටපත් වුණා. නමුත් උන්වහන්සේ ඕන්ගේ වස්ත්‍ර පරවැඩ දුන්නේ. ඕන්ට කන්න බොන්න නැති වුණේ. ඕන්ගේ පාවහන් දෙවි ගියේ. දේවදරුවෝ ප්‍රේමසාවලේ සහෝදරි උන්වහන්සේ අපගේ සියලු ඉඟකම් සපයනවා දෙවියන් වහන්සේ. මේක කිතුණු අධ්‍යක්ීම වෙන්නේ.
වෙන සහෝදරය සහෝදරි. ඒ නිසා අපි අද දෙවියන් වහන්සේ අපෝ ලබා දෙනව මේ සැකද සූදානම්. කීකරුවේ සූදානම්. වෙන සහෝදරි ඊළඟට දේවනාථ දෙයක් කරා අපි කියනවා ඕන් කීකරුණා. දුන්නාසේ ඔන්ට කන්ද දුන්නද කෑම ලබලා දුන්නා. එච්චර මාසිකලේ ඔබ දන්නවා ඕන්ට යුද්ධයක් තිබුණා. ඕන්ට අවශ්‍ය ලැබුණේ මොකද යුද්ධේ ජය. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මහා පුදුම විදිහට ජය සලසලා දෙනවා. අපි කියමු නම් 13,000 තවද යෝෂුවා යෙරිකෝ ළඟ සිටියේදී තමාගේ ඇස් ඔසවා බැලූ කල තමා ඉදිරිපිට මිනිස්සෙක් ඇදගත් අඩුව අතේ ඇතුළේ සිටිනවා දුටු වේය. යෝෂුවා උළඟට ගොස් නුඹ අපේ පැත්තද නොහොත් අපේ විරුද්ධකාරන්ගේ පැත්තද ඔහුගෙන සුසේක. ඒ තෙමේද එසේ නොවේය. මම දැන් ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියව ආවෙමි කීවේය. ඉවිඩ යෝෂුවා මූලික බිමට නමස්කාර කොට මාගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහි කරුවාට කුමක් කියනසේක ඇසිය. ස්වාමීන් වහන්සේගේ සේනාව අධිපතියාද නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා මේ පාදවලින් වහන් ගලවා පන්න යෝෂුවා කීවේ. යෝෂුවාට දිස් වෙනවා මිනිස්සේ. ඒ මිනිසයා සඳහන් කරනවා ඔව් ස්වාමීන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ සේනාවල අධිපතියක් කියලා. නැත්නම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හමුදාවේ අධිපතියක් දැන් ප්‍රශ්න කරනවා. නැත්නම් යුද්ධය එහෙනම් දිනහමාරයි පරිදින දෙයක් නෑ. ඒ වගේම කියනවා උඹින අවස්ථානේ සුද්ධ ස්ථානයෙන් වහන් ගලවන්න කියලා. මේ දෙක කියවන උචාරකයන්ගේ මත දෙකක් තියෙනවා, ප්‍රධානවත් දෙකක් තියෙනවා. සමහර විචාරක ප්‍රකාශ කරනවා මේ වෙලාවේ යෝෂුවාට ප්‍රකාශ වුණේ මනුෂ්‍ය වේශයක් ගත්තා වූ දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ වෙලෙ ස්වභාවයෙන් මේ ස්වරූපයෙන් යෝෂුවාට ප්‍රකාශ වුණා කියලා නැත්නම් යේසුස් වහන්සේ ප්‍රකාශ වුණා කියලා. ඒ වගේම යතරම අපි විනිශ්චයකාරයාගේ පොත කියවද්දී දකිනවා. අපි දකිනවා ස්වාමීන් වහන්සේගේ දූතයා ගිඩියොන්ට ප්‍රකාශ වුණා. අපි දකිනවා විනිශ්චයකාර 13 ස්වාමීන් වහන්සේගේ දූතයා සම්සොන්ගේ මවට ප්‍රකාශ වෙනවා. ඒ වගේ දානියේල්ගේ පොතේ අපි දකිනවා උතුම් අධිපතියා වුණා වූ මිකායල්. ඒ වගේම තවත් තැනක ප්‍රධාන අධිපතියා වූ මිකායල් ප්‍රකාශ වුණා කියලා. නිසා සමහර උචාර කියනවා මේ දානියේල්ට නැත්නම් සමහරවිට යෝෂුවාට ප්‍රකාශ වුණේ ස්වර්ගයේ සෑම අධිපතියා නැත්නම් ප්‍රධාන දේවදූතයෙක් කියලා. ප්‍රතිසවලේ සහෝදරයෝ මේ මතවලින් කොයි මතය නිවැරදි කියලා ඊට වඩා වැදගත්. අපි තේරුම් ගන්න උන්වහන්සේ කළා වගේ. ප්‍රතිසවලේ සහෝදරයෝ ජමා කැමති කාරණා ඉතාමත් වික්මනින් කාරණා හතරක් ඉදිරි ඔබිදිතාවුනේ මේ අධ්‍යයනය අවසන් කරන්න. ඊශ්‍රායල් සේනක ඉදිරියේ තිබුණා වූ සටන බෞද්ධ සටනකට වඩා ආත්මික සටනක්. උපයවතිනවා. මේක තේරුම් ගන්න. ඒක බෞද්ධ සටනක් පමණක් නෙවෙයි කොහොමද? ඒ ආත්මික සටනක් සහ සමග බෞද්ධ සටනක්. අපි එපිරිස 6:12 කියවන අපි දකිනවා ඒ ප්‍රකාශ කරන්න අපි ඉදිරිපත් මේ සටන ඒ පොරබැදී ඒ අන්ධකාරී ඒ බලධාරීන්ට මුලාදයන් විරුද්ධ කරන සටනක් කියලා. දේවදහරන්ත සත්‍ය උගන්න අපගේ ජීවිතවල ඔබට මේ කිතුණු ගමනේ තිබෙන ඔය සටන බෝයාට ඒ අන්ධකාර බලධාරීන් පාවිච්චි කරන මිනිස්යන්ට. ඒ නිසා ප්‍රේමී සහෝදරි ඔබ තේරුම් ගන්න අපේ හතුර මිනිස්යෝ නෙමෙයි. මිනිස්යෝ කියන්නේ අපි හතුර. ඒ නිසා මේ මිනිස්යෝ එක්ක රණ්ඩු දබර කරන්න සම්දු සරවල් කරන්න යන්න එපා. ඕනෑමට ඕන් ඔබට විරුද්ධව ක්‍රියා කරන ඕන්ගේ නොදක්කම නිසා ඕන්ගේ යාඥා කරන්න කියලා ඉතාමත් යටහත්ලා තිබෙනවා. ඒක පරිදි තමයි අපගේ සත්‍ය ඔබේ මගේ ආත්මික සමග බෞද්ධ පැතුම් කියනවා. දෙවනුව මේ ආත්මික සටනක් මූලිකව ආත්මික සටනක් නිසා දෙවියන් වහන්සේට අකීකරුව වෙලා මේ සටන කවදාවත් ජය ගන්න බැහැ. මම නැවත කියන්නේ පැහැදිලි තේරුම් ගන්න ඔබට
මේ සත්‍ය ජය ඔබට හිමිවන්නේ උන්වහන්සේ කිව්වා පමණයි. පිළිස සහෝදරය සහෝදරි තුන්වෙනිව මේ සම්බන්ධයෙන් මම කියනවා මේ ආත්මික සත්‍යනේ ඉදිරියනවා අපි. දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැලඳ ගන්න ඕනේ. මුන්සාව ඒ පිළිස හයේ ඉදාදෙන් සඳහන් කරනවා යුද්ධායුධ පැලඳ ගන්න. සැබෑව කියනවා ඔය හදපත් ධර්මිෂ්ඨකම් මේ සියලු කියවන අපගේ ජීවිත ඒ සියලු යුද්ධායුධ වලින් ඒ ආරක්ෂා ඇඳුම් කට්ටලේ දැන් අපි සැරසිලා අපි ආත්මය මාංශේ කඩුව කියනවා වූ දෙවියන්ගේ වචනේ අතැතිව සත්‍ය නිර්දව ඊළඟ කාරණාව තමයි ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේ කීකරු විගස ඒ සටනේ ජයග්‍රහණය ලබා දීම පිණිස ලබා ගැනීම පිණිස දෙවියන් වහන්සේගේ දූතයා උන්වහන්සේ වන නිසා අද ඔබ දෙවියන් වහන්සේ ඒ පිළිසම අලුත් කරලා උන්වහන්සේගේ පොරොන්දු අලුත් කරලා උන්වහන්සේට කීකරු වෙන්න තියෙන කරු මොහොතේම දෙවියන් වහන්සේ සුත්තාත්මයන් වහන්සේ ඔබ තුළට එවනවා උන්වහන්සේ ඔබ සමග සිටමින් යක්ෂයා පළවා හරින්ට ඔබට ශක්තිය බලය දෙනවා. ඒ වගේම මේ දිවිසුම තුල අපි දකිනවා ඒ යෝෂුවා පළවෙනි පරීක්ෂදී දෙවියන් වහන්සේ විශ්වාස දුන්නා ඒ පොරොන්දු තුල ඉෂ්ට වෙනවා. නිසා මගේ කාලේ අවසානයේ මම විශ්වාස කරනවා ප්‍රේමයේ සහෝදරය අපි දෙවියන් කියන ආකාරය උන්වහන්සේට උන්වහන්සේට කීකරුව උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරමින් මේ සත්‍ය විරුද්ධ වෙමින් යක්ෂයා පරාජය කරනවා.